right අපේ දෙවනි සෙෂන් එක පයිලට් පේපරේ සම්බන්ධයෙන් අපි පටන් ගන්නවා 35 වෙනි ගාන ඉඳන් 35 වෙනි ගාන ඉඳන් 44 වෙනි ගාන තියෙන්නේ තේ අරහා සමානම විස්තරයක් දීලා ඒක පන්ත පදනම් වෙච්ච ගානක්. එතන ඇත්තටම ඒ ගාන තුල ඇතුළත් වෙලා තියෙනවා හවුල් ව්‍යාපාරයේ ගණනය කිරීම සහ ආයෝජන ආදායම් සම්බන්ධයෙන් ගණනය කිරීම ආදී වශයෙන් පුද්ගලයෙක්ට ලැබෙන දේවල් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු මේකේ තියෙන තොරතුරු ඒ දේවල් එක්ක කොහොමද මේ ගාන සම්බන්ධ කරගන්න කියලා. අපි ඉස්සෙල්ලාම බලමු. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මොනවද මේ ගානේ අහලා තියෙන්නේ. රයිට්. බලත් හොඳම දේ MCQ ගානක මේක ඒ අහලා තියෙන දේවල් ටික පැහැදිලි කරගන්න එක. අපි ඉස්සෙල්ලාම යන් ගානේ අහලා තියෙන දේවල් ටික 35 වෙනි ගාන පටන් ගන්නේ හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන දීමනා සම්බන්ධයෙන් ප්‍රාග්ධන දීමනා මොනවද ප්‍රාග්ධන දීමනා දෙන්න පුළුවන් කියන එක අහන්නේ. ගානේ සම්පූර්ණ ගණනය කිරීමක් නැතුව අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. දෙවෙනි එක යනවා හවුල් ව්‍යාපාරයේ බෙදිය හැකි තක්සේරු ආදායම ගණනය කිරීමේදී ප්‍රාග්ධන දීමනා සහ අලාභ හැර අඩු කළ හැකි අනෙකුත් වියදම් මොනවාද? ඒකත් සම්පූර්ණ ගාන හදන්න නැතුව වියදම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තීරණය කරන්න පුළුවන්. right 37 වෙනි එක තීරණය දෙක ફોකස් කරලා තියෙන්නේ 2018-19 වර්ෂයේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් අතර බෙදිය යුතු හවුල් ව්‍යාපාරයේ ලද මුළු ආදායම ගණනය කරන්න. right සම්පූර්ණ ආදායම ගණනය කරද්දී හවුල් ව්‍යාපාරය ගණනය කිරීම කරන්න ඕනේ. ඒ ගණනය කිරීම කරලා තමයි මේක තීරණය කරන්න වෙන්නේ. right 38 වෙනි එක 2018-19 දී අජිත් පෙරේරා මහතා ලැබූ අවසන් රඳවා ගැනීමේ ගෙවීම මොනවාද? right ඒතර ගානේ දීලා තියෙන විස්තරات එක්ක මොනවද අවසන් රඳවා ගැනීමේ ගෙවීම කියලා හඳුනා ගන්න පුළුවන්. right ඒතර ඒකත් ගණනය කිරීමක් නැතුව සම්පූර්ණ කරන්න පුළුවන්. right ඒතර 39 දී අහනවා අජිත් පෙරේරා මහතාට ප්‍රාග්ධනවත්කම් උපලබ්ධ කිරීමෙන් ලැබුණු ආදායම ලාභ ගණනය කරන්න. ඒතර ප්‍රාග්ධන වත්කම් විකිණීම සම්බන්ධයෙන් ගනුදෙනු සම්බන්ධයෙන් අවධානය යොමු කළා විතරක් වාර තීරණය කරන්න පුළුවන් ප්‍රාග්ධන ලාභ සහ ආදායම් සම්බන්ධයෙන්. 40 මුළු තක්සේරුවන ආදායම ගණනය කරන්න. අනේ එතෙන්දී වා තීරණය කරන්න වෙන සේවා නිත්‍ය ආදායමක් තිබ්බනම් ඒක ව්‍යාපාරික ආදායම හවුල් ව්‍යාපාරයේ ලැබෙන කොටස තිබ්බනම් ඒ ප්‍රමාණය right සහ ආයෝජන ආදායම් සම්බන්ධයෙන් ඒ ටික right ඔය ටිකේම එකතුව තමයි මුළු තක්සේරුවන ආදායම කියලා අපිට තීරණය කරගන්න වෙන්නේ. right 41 සුසුකල් ලබන ගෙවීම හා සහන මොනවාද? ඒකත් තියෙන තොරතුරු පදනම් කරන සම්පූර්ණ ගණනය කිරීමක් නැතුව ඒ ටික අවශ්‍ය නම් තීරණය කරන්න පුළුවන්. right ඊට පස්සේ 43 වෙනි එක පදනම් වෙලා තියෙන්නේ අජිත් පෙරේරා මහතාගේ ආදායම් බදු ගණනය කිරීමේදී බදු අය කළ හැකි ආදායම මත යෙදිය යුතු අනුපාතය ගණනය කරන්න. right ඒකත් මුළු තක්සේරුණ ආදායම ගණනය කළා එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් කොහොමද ඒක අදාළ කරගන්නේ කියන එක දීලා තියෙන විස්තරات එක්ක. right එතකොට 43 වෙනි ගානෙන් ඒ සම්පූර්ණ ගාන ටික අවසන් වෙනවා. හරිද? එතකොට අපි බලමු මෙතනදී මේ තියෙන මේ ප්‍රශ්න වල අනුව අපි අනිවාර්යෙන් අජිත් පෙරේරා මහතාගේ තක්සේරුණ ආදායම වෙනකන් ගණනය කරන්න ඕනේ. right තක්සේරුණ ආදායම වෙනකන් ගණනය කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ බදු අය වෙන ආදායම වෙනකන් ගණනය කරන්න වෙනවා. ඒ 42 වෙනි ගාන තියෙන්නේ බදු අය කළ හැකි ආදායම ගණනය කිරීම සම්බන්ධයෙන් 40 වෙනි ගාන තියෙන තක්සේරුණ ආදායම ගණනය කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ආදායම් ප්‍රබල ටිකේ තක්සේරුණ ආදායම අරගෙන මුළු අගය ගණනය කරලා එතනින් සහන සහ සුසුකල් ගෙවීම අඩු කරලා තක්සේරුණ ආදායම ගණනය කරන්න ඕනේ. හැබැයි එතනින් එහාට බදු ගෙවීම නැත්තම් බදු වගකීම සම්බන්ධයෙන් ගණනය කිරීම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ගණනය කරන්නේ නැතුව අපිට මේක සම්පූර්ණ කරන්න හැකියාව තියෙනවා. right අපි එකින් එක බලාගෙන යන් ගාන කියවලා මොනවද ගාන තියෙන්නේ මොනවද විශේෂයෙන් අපි සලකා බලන්න අවශ්‍ය දේවල් ටික කියලා.
right. අජිත් පෙරේරා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. 2018-19 දී ඔහුට සේවානිවෘත්ති ආදායම ලෙස ලක්ෂ 28ක් විශ්වවිද්‍යාලයෙන් ලැබිලා තියෙනවා. පෙරේරා මහතා ඔහුගේ මිතුරෙක් කරන ප්‍රනාන්දු මහතා සමග අනුරාධපුරයේ පවත්වාගෙන යන නොලෙජ් පාර්ට්නර් නම් හවුල් ව්‍යාපාරයේ හරහා වෘත්තීය විභාග සඳහා සතියාන්තයේ දේශන පැවැත්වීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. ප්‍රනාන්දු මහතා හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙක් ලෙස 50000ක ස්ථීර මාසික වැටුපකට පමණක් හිමිකම් කියයි. එහෙනම් පැහැදිලි වචනෙන් පමණක් හිමිකම් කියලා කියන්නේ එයා හවුල්කරුවෙක් වෙනවා හැබැයි වැටුප් සඳහා විතරයි. සර්වේ පාර්ට්නර් කෙනෙක් විතරයි. ලාභය සම්පූර්ණයෙන් අජිත් පෙරේරා මහතාට යන්න ඕනේ. හරිද? 2018-19 දී හවුල් ව්‍යාපාරයෙන් ලද දල ආදායම 5,50,000කි. පෙරේරා මහතා පහත් සඳහන් වියදම් හවුල් ව්‍යාපාරයේ ආදායමට එරෙහිව අඩු කිරීමට ඉල්ලා සිටී. දේශන පැවැත්වීමට යෑමට භාවිතා කර Toyota Allion කාර් රථයට ගෙවීම් විදියට ලක්ෂ 5ක් මේකේ ආරන් තියෙන්නේ 2016 ලක්ෂ 50කට මේක යෑමීම සඳහා කියලා විස්තර දෙනවා. හැබැයි ඒක අදහස් කරන්නේ වාහනය හවුල් ව්‍යාපාරයට අයිතිව තියෙනවා කියලා. ඒක වාහනය පෙරේරා මහතාට අයිතිව තියෙන එකක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව කියනවා ලැප්ටොප් පරිගණක දෙකක් අරන් තියෙනවා. එදා 2018 5/10 කියන්නේ නව ආදායම් බදු පනත පටන් ගත්තයින් පස්සේ ඒ දෙක සඳහා රුපියල් ලක්ෂ 2ක මූල්‍ය කල්බදු පහසුකම් යටතේ තමයි අරන් තියෙන්නේ. රයිට්? එහෙනම් කල්බදු දීමනාවක් ගන්න බෑ 2018 4කින් පස්සේ නිසා. හැබැයි එයාට ෂේ දීමනාව සහ කල්බදු පොලිය අඩු කිරීමේ හැකියාව තියෙනවා. රයිට්? ඊට අමතරව කියනවා ලැප්ටොප් සඳහා කල්බදු පොලිය තියෙනවා. දේශීය මුදුකාංග වලට අදාළව මිලදී ගැනීමක් තියෙනවා. නිබන්ධන සහ අනිකුත් ලිපිටාවේ තියෙනවා. දේශන ශාලා ගාස්තු තියෙනවා. ප්‍රාන්දු මහතාට ගෙවූ වැටුප් තියෙනවා. පන්ති කාමර සඳහා සහායකට ගෙවූ වැටුප් තියෙනවා. ප්‍රචාරක වියදම්, සංග්‍රහ වියදම්, හෝටල් කාමර ගාස්තු ආදී විදියට වියදම් එයා ඉල්ලලා තියෙනවා අඩු කරන්න. ඊට පස්සේ කියනවා 2018-19 තක්සේරු වාර්ෂයට අදාළව ලැබිච්ච අනිකුත් දේවල් සම්බන්ධයෙන් ලංකා ටයිල්ස් පොදු සමාගමේ ලද ශුද්ධ ලාභාංශ 86000ක් භාණ්ඩාගාර බිල්පත්වල කළ 1,15,000කින් පොලි ලැබිලා තියෙනවා 1,50,000ක්. ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු මත ශුද්ධ පොලි ආදායම 95,000ක් ලැබිලා තියෙනවා. පොලි සම්බන්ධයෙන් ලාභාංශ සම්බන්ධයෙන් තියෙනවා. ඊට පස්සේ ජාතික ඉතිකිරීමේ බැංකුවෙන් ඉතිරිකිරීමේ ලොතරැයි මණ්ඩලයෙන් ලොතරැයියක් ඇදලා තියෙනවා. රඳවා ගැනීම බදු අඩු කරායින් පස්සේ 8,60,000ක් ලැබිලා තියෙනවා. 14ක රඳවා ගැනීම බදු අඩු කළ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම දෙන්නේ. ඊළඟට සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට කුලියට දීමෙන් රඳවා ගැනීම බදු අඩු කිරීමෙන් පස්සේ 10,80,000ක කුලියක් ලැබිලා තියෙනවා. වරිපනම් විදියට 60,000ක් ගෙවලා තියෙනවා. වර්ෂය තුල මෙම නිවස වෙනුවෙන් කිසිදු අලුත් වෙඩියාවක් හෝ නඩත්තු වියදමක් පෙරේරා මහතා විසින් දරා නොමැත. හැබැයි දරුවත් නැතත් එයාට පුළුවන්කම තියෙනවා සත්‍ය වියදම හරි 35ක දීමනාවක් දල කුලියෙන් ගන්න. රයිට්? සාහනයක් විදියට. ඔහු විසින් ලියලද පොතක් පොත් ප්‍රකාශයක විදිහින් ප්‍රකාශ කරලා අලෙවි කිරීම මත ඔහුට රඳවා ගැනීම බදු අඩු කරායින් පස්සේ 1,72,000ක ලැබීමක් තියෙනවා. ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් රොයල්ටි විදියට අපිට ගන්න පුළුවන් 14ක් අඩු කරායින් පස්සේ අදාළ මුදල ලැබිලා තියෙනවා. ඔහු 2019 2/20 දින ලක්ෂ 50කට 2008 වර්ෂයේදී ලක්ෂ 15කට මිලදීගත් ඉඩම් කැබැල්ල විකිණීය 2017-9 දින ඉඩමේ වෙළඳපොළ වටිනාකම 34,70,000ක් ලෙස සාධීන තක්සේරුකරුවෙකු විසින් සාතික කර ඇත. ඉඩම විකිණීම සඳහා ප්‍රචාරක වියදම් විදියට 10,000ක් සහ තක්සේරු ගාස්තු විදියට 20,000ක් දරා ඇත. මෙම ගනුදෙනුව මත ප්‍රාග්ධන බදු ගෙවා ඇත. right? 2017-18 දී නොලජ් පාර්ට්නර් හවුල් ව්‍යාපාරයෙන් ලක්ෂ 12ක අලාභයක් පෙරේරා මහතාගේ ආදායම් බදු ලිපිගණුවේ ඉදිරියට ගෙනලා තියෙනවා. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක අලාභයක් වුණා නම් ඒක හවුල් කරවන්න බෙදලා යන්න ඕනේ. බෙදලා ගියන් පස්සේ හවුල් කරුවන්ගේ ගාවේ තමයි
ව්‍යාපාරික අලාභයක් විතර ඉස්සරහට යන්නේ. නැත්නම් හවුල් ව්‍යාපාරේ ඉස්සරහට අලාභ අඩු කරගෙන ඉස්සරහට යන ක්‍රමයක් නැහැ. ඊට අමතරව 2018-19 දී කොළඹ ආනන්ද විද්‍යාලයට රජයේ පාසලක පොත් පරිත්‍යාග කරලා තියෙනවා. රජයට කරන ලද පරිත්‍යාගයක් විදියට ගන්න පුළුවන්කම තියනවාද කියලා බලන්න. නමුත් දැන් පනතේ විදියට පැහැදිලි රජයට සහ රජයේ ආයතන වලට කියන්නේ පැහැදිලිව දීලා තියෙනවා. ඒතකොට ආනන්ද විද්‍යාලය රජයේ ආයතනයක් විදියට ගන්න බෑ ඇතුළත් වෙන හැබැයි රජයට කරන ලද පරිත්‍යාගයක් විතර ගන්න පුළුවන්. එහෙම ගන්නවා පොත් ටිකට අදාළව ලක්ෂයක් දීමනාව ගන්න පුළුවන්කම තියෙනවා. රක්ෂණ මාර්ග ගෙවීම් තියෙනවා. සතක්සේරු බදු ගෙවීම් 1,80,000යි. ওই ඉස්තර තමයි දීලා තියෙන්නේ. හරි? අපි ඉස්සෙල්ලාම 35 වෙනි ගානෙන් අපි පටන් ගමු. මොකද ගාන හදන්න නැතුව 35 වෙනි ගානට අපිට ආන්සර් එකක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. right බලන්න 2018-19 දී knowledge partner හවුල් ව්‍යාපාරේ ව්‍යාපාරෙන් ලද තක්සේරු කළ හැකි ආදායම් ගණනය කිරීමේදී බදු පරමාර්ථය උදෙසා ප්‍රාග්ධ දීමනා ලෙස දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව අඩු කළ හැකි මුදල වන්නේ ප්‍රාග්ධ දීමනා විදියට. ඒතර Toyota Allion රථයට ගන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි මේක එකක් තමයි ගමනාගමනය සඳහා පාවිච්චි කරන වාහනයක්. right පෞද්ගලික පරිහරණය කරන එකක්. මේකේ පැහැදිලිත් නෑ ආයතනයට අයිතිය තියෙනවා කියන එක. right ඒ නිසා කොහොමත් Allion රථයට ගන්න පුළුවන් කමක් නැහැ. ලැප්ටොප් දෙකට ලක්ෂ දෙකට අවුරුදු 5ක ඇතුළත 40000 ගානේ ගන්න පුළුවන් කමක් තියෙනවා. දේශීයව සංවර්ධනය කරන මෘදුකාංග වලට ඒකත් අවුරුදු 5කට ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ මෘදුකාංග සම්බන්ධයෙන් මොකද මෘදුකාංගයක් කියලා කියන්නේ අස්පෘශ්‍යවත්කමක්. අස්පෘශ්‍යවත්කමක් පාවිච්චි කරන නිශ්චිත කාලයක් තියෙනවා නම් ඒ නිශ්චිත කාලෙ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කාල සීමාවුව ගන්න පුළුවන්කම තියෙනවා. දේශීය සංවර්ධනය කරන මෘදුකාංග සඳහා ලක්ෂ 3ක් ගන්න පුළුවන් කියලා තියෙනවා. මේ ටිකෙන් අපිට තියෙන පිළිතුරු විදියට අපිට හඳුනා ගන්න පුළුවන් පළවෙනි එකට ගන්න පුළුවන් කමන්නේ 2 සහ 3 කියන දෙකට ප්‍රාග්ධන දීමනාව ගන්න පුළුවන් කමක් තියෙනවා. right ප්‍රාග්ධන දීමනාව ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟ අපිට 35 වෙනි ගාන සම්පූර්ණ කරගන්න පුළුවන් ඒ ගණනය කිරීමක් නැතු වුණා. right ඊළඟට අපි යන් 36 වෙනි ගානට. එහෙනම් අපිට දෙනවා knowledge partner හවුල් ව්‍යාපාරේ ලාභය ගණනය කරද්දී මොනවද අඩු කරන්න පුළුවන් වියදම් ලයිස්තුව දීලා ලයිස්තුවෙන් තීරණය කරන්න ඕනේ. එතකොට කල්බදු පොලිය අඩු කරන්න පුළුවන්. මොකද ලැප්ටොප් එක ව්‍යාපාරය සඳහා පාවිච්චි කරන නිසා. ඊට පස්සේ නිබන්ධන වල එක අඩු කරන්න පුළුවන්. දේශන සඳහා කුලිය අඩු කරන්න පුළුවන්. ප්‍රාන්දු මහතාට ගෙව් වැටුප අඩු කරන්න පුළුවන්. පනතේ පැහැදිලි කියලා තියෙනවා ඒක මෙයා සැලරි පාර්ට්නර් කෙනෙක් විතරයි. ඒතකොට මේක අඩු කිරීමේ ගැටලුවක් නැහැ. පන්ති කාමර සහායකට ගෙව් වැටුප අඩු කරන්න පුළුවන්. ප්‍රචාරණය අඩු කරන්න පුළුවන්. හැබැයි සංග්‍රහ වියදම් පැහැදිලිව කියනවා අඩු කරන්න බෑ කියලා. හොටල් ගාස්තු කියන එක පෞද්ගලිකව අජිත් මහතාට අදාළ වෙන්න පුළුවන්. දැන් ආයතන ස්වභාවය අනුව හොටල් කාමර ගාස්තු කියන එක ආදායම් උත්පාදනය සඳහා ඍජුව අදාළ වෙන වියදමක් නෙමෙයි. ආදායම් උත්පාදනය සඳහා දරන ලද වියදමක් නෙමෙයි. නිසා ඒක ගන්න පුළුවන් කමක් නැහැ. හරි. ඒතර අපි පිළිතුරු විදිහට ගත්තාන් පස්සේ අපිට ගන්න පුළුවන් 1 2 3 4 5 6. 1 2 3 4 5 6. නම් දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් කමක් තියෙනවා 36 වෙනි ගානේ පිළිතුර විදිහට. 37 වෙනි ගාන ඇතුළත් වෙන්නේ හවුල් ව්‍යාපාරයේ බෙදිය යුතු හවුල් ව්‍යාපාර ආදායම සම්බන්ධයෙන් ගණනය කරද්දී අපි ඒක ගණනය කිරීමකින් පස්සේ අපි ඉස්සරහට යන් 37 වෙනි ගානේ පිළිතුර විදිහට. ඒතර අපි වෙනම ගණනය කිරීමක් මේකම සකස් කරගත්තා. ඒක යොදාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රධාන වශයෙන් යාගේ සේවා නීති ආදායම තියෙනවා. එහෙනම් සේවා නීති ආදායමේ තක්සේරුණ ආදායම ගණනය කරලා ලක්ෂ 28යි ඊට එහාට එකේ දෙයක් නැහැ. ඒ අදාළ ගාන ගණනය කරලා තියෙනවා. ඊළඟට
හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි ගණනය කරන්න ඕනේ. ගණනය කළා අජිත් මහතාට අදාළ කොටස අපි හඳුනා ගන්න ඕනේ. දල ආදායම 55,50,000යි. වාහනේ වියදම අඩු කරා. මොකද වාහනය එතන තියෙන තොරතුරු අනුව පැහැදිලි මේ වාහනය ව්‍යාපාර කාර්ය සඳහා පාවිච්චි කරන වාහනයක් විදියට ව්‍යාපාර සඳහා ගමනාගමන වියදම් අඩු කරන්න හැකියාවක් තියෙනවා. එයාගේ පෞද්ගලික දේවල් නැහැ ව්‍යාපාරයේ තියෙන පදනම අනුව රයිට්. ඒකම ලැප්ටොප් දෙකේ ලීසින් එක ලැප්ටොප් එක කැපිටල් එලවන්ස් එක රයිට්. ඊළඟට software වලට කැපිටල් එලවන්ස් එක ටියුටන් ස්ටේෂනරි එක රයිට්. ලෙක්චර් හෝල් රෙන්ට් එක පාර්ට්නර් සැලරි එක රයිට් ගන්න පුළුවන්. හරි ක්ලාස් ඇසිස්ටන්ට් ගේ සැලරි එක ඇඩ්වර්ටයිසින් ටික ගන්න පුළුවන්. හැබැයි එන්ටර්ටේන්මන්ට් එකයි හෝටල් කොස්ට් එකයි ගන්න බෑ. ඒ අනුව අපි අගේ තීරණය කරගත්තා. රයිට්. ඒතර 55,50,000න් මේ ටික අඩු කරායින් පස්සේ සම්පූර්ණ අගය අපිට හඳුනා ගන්න පුළුවන් 33,30,000ක් විදියට. රයිට්. මෙතන ගණනය කිරීමේදී 37 වෙනි ගානේ පිළිතුරු විදියට දීලා තියෙන ගානත් එක්ක සැසඳෙන්නේ නැති දෙයක් තියෙනවා. හැබැයි මේ ගණනය කිරීමේ පොඩි මම හිතන්නේ මේ සකස් කරලා පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන්. අපිට පැහැදිලියි මේ තියෙන විස්තර ටික අනුව මේ ටික තමයි අපිට උපරිම වශයෙන් අඩු කරන්න පුළුවන්. රයිට්. ඒ අඩු කිරීම කරායින් පස්සේ අවසානයේ එයාගේ net income එක වෙන්න ඕන පාර්ට්නර්ෂිප් එකේ 33,30,000ක් තියෙන්න ඕනේ. රයිට්. ඒතර ඒක හිතන්න පිළිතුරු විදිහට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ නිවැරදි කිරීමක් විදිහට සකස් කරලා මෙතන ගන්න. රයිට්. එතකොට ඒක හරියට 37 වෙනි ගානට අදාළව පිළිතුර අපිට නිවැරදි කර ගැනීම අපි සිදු කරා. රයිට්. ඊළඟට අපෙන් ඊළඟ ප්‍රශ්නය අහන්නේ 38 වෙනි ප්‍රශ්නේ අජිත් මහතා ලැබූ අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීම මොනවාද? අජිත් මහතා ලැබූ අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීම මොනවාද? රයිට්. ලංකා ටයිල් පොදු සමාගමේ ලාභාංශයක අවසන් රඳවා ගැනීම බෙදීමක් මොනවද තියෙන්නේ? සාමාන්‍ය ලාභාංශයි පොලි ලොතරැයි දිනු. රයිට්. එහෙනම් භාණ්ඩාගාර බිල්පතුත් පොලි තමයි. හැබැයි ඉස්සර වගේ ප්‍රභේදී අඩු කිරීමේ කරන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් ලාභාංශ ස්ථාවර තැන්පතු පොලි සහ ලොතරැයි. රයිට්. ඔය හතරම අපිට සලකන්න පුළුවන් අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීම කියලා. මේකේ ආන්සර් එක විදිහට 3 සරහන් කරලා තියෙනවා. හැබැයි නිවැරදි පිළිතුර විය යුත්තේ 4 වෙනි එක. රයිට්. 4 වෙනි එක තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. රයිට්. ලංකා ටයිල් පොදු සමාගමට අදාළව අපි ලංකාට ලාභාංශයක පොලි භාණ්ඩාගාර බිල්පත් පොලි ලංකා බැංකුවේ ලැබිච්ච පොලිය ලොතරැයි දිනුම ඔය හතරම අවසන් රඳවා ගැනීමේ බදු ගෙවීම විදියට හඳුනා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට 39 වෙනි ගානේ ફોකස් කරන්නේ ප්‍රාග්ධන වත්තක උපලබ්ධි කිරීම සම්බන්ධයෙන්. එහෙනම් අපි අතන ගණනය කිරීම හවුල් ව්‍යාපාරයේ ගණනය කිරීම කරා. හවුල් ව්‍යාපාරයේ අජිත් මහතාට තමයි 100%ක්ම ලාභය යන්නේ. මොකද ප්‍රනාන්දු මහතා ඉන්නේ සැලරි පාර්ට්නර් කෙනෙක් විදිහට විතරයි. ඒ නිසා අපි සම්පූර්ණ ලාභය යාගේ මුල්‍ය ස්ථාපිත ආදායමට තක්සේරුණ ආදායම ඇතුළට ගත්ත ව්‍යාපාරයෙන් ලැබිච්ච ආදායමක් විදිහට ඒක මෙතන අපි ගණනය කරද්දී මෙයාගේ අලාභයක් ඉස්සරහට ගෙන ආපු අලාභයක් තියෙනවා. ඒ අලාභය අඩු කරලා එන වැලියු එක තමයි මෙයාගේ සම්පූර්ණ ව්‍යාපාරික තක්සේරුණ ආදායම විදිහට සලකන්න වෙන්නේ. 33,30,000න් 1,20,000ක් ඉදිරියට ගෙන ආපු ලාභයක් තියෙනවා 17-18 කියන වර්ෂයේදී. ඒ ගාන අඩු කරාන් පස්සේ 21,30,000ක් එනවා පාර්ට්නර්ෂිප් එකෙන් අජිත් මහතාට ලැබිච්ච තක්සේරුණ ආදායම විදිහට. ඊළඟට අපි යන් ඉන්වෙස්ට්මන්ට් එක පැත්තට. රයිට්. ආයෝජන ආදායම් සම්බන්ධයෙන්. එහෙනම් ලාභාංශ අපි ගත්ත ෆයිනල් ටැක්ස් පේමන්ට් එකක් විදිහට ඉන්ට්‍රස්ට් එකත් අපි ඒ ටික අයින් කරා. ලොටරි එකත් අපි අයින් කරා. ඊට පස්සේ රෙන්ට් එකක් යාට හම්බ වෙනවා. රයිට්. රෙන්ට් එක ග්‍රොස් රෙන්ට් එක අපි හොයා ගන්න ඕනේ. හොයාගන්නේ කොහොමද? යාට net rent එක හම්බ වෙන්නේ 10,80,000යි.
දශලක්ෂ 80000ට අඩු කරපු 10% අපි නැවත එකතු කරා. ඒතකොට ලක්ෂ 12ක් වෙනවා gross rent එක. rates අඩු කරන්න පුළුවන් නේද? ආයෝජන වලින් වියදම් අඩු කරන්න පුළුවන්, rates අඩු කරන්න පුළුවන්. අඩු කරාන් පස්සේ 1140000ක් ආයෝජන ආදායමක් විදිහට rent එකෙන් හඳුනා ගන්න පුළුවන්. right? අපි මෙතනදී 125 දීමනා අඩු කරන්නේ. අඩු කරන්නේ කොහෙද? ඒක අඩු කරන්න ඕනේ බදු අයවන ආදායම ගණනය කරද්දී සුසුකම් ලබන ගෙවීම් සහ සහන කියන යටතේ තමයි අඩු කරන්න වෙන්නේ. ඊට පස්සේ කොපිරයිට් එක. ඒ කියන්නේ පොතක් එළි දැක්වීම මත ප්‍රකාශකකින් එයා ලැබෙන ප්‍රකාශන අයිතිය සම්පූර්ණ නෙට් අගය සුද්ධ අගය ලැබිලා තියෙනවා 1,72,000ක්. ඒකට 14ක් අඩු කරලා තියෙනවා. 14 එකතු කරන 28000ක්. එහෙනම් සම්පූර්ණ අගය ලක්ෂ 2ක් එයාට ලැබිලා තියෙනවා. right? ඊට පස්සේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි විස්තර ටික බලුවා නම් වත්කම් විකිණීම සම්බන්ධයෙන් අපිට කියනවා ඔහු 2019 2/20 දින ලක්ෂ 5කට 2008 ලක්ෂ 15කට ගත්ත ඉඩම් කැබැල්ල විකුණලා තියෙනවා. 2017 9/30 දිනට ඉඩමේ වෙළඳපොළ වටිනාකම 34,70,000ක් ලෙස සාදීන තක්සේරුකරුවෙක් විසින් සහතික කර ඇත. ඉඩම් විකිණීම සඳහා ප්‍රචාරක වීදම් ලෙස 10,000ක් සහ තරවු ගාතු ලෙස 20,000ක් දරා ඇත. right? එතකොට බලන්න මෙයාගේ සේල් ප්‍රොසීඩ් එකේ විකුණු වටිනාකම ලක්ෂ 50යි. මාකට් වැලියු as at 30th September 2017. එදාට මාකට් වැලියු එක 34,70,000යි. ඒක අඩු කරන් පස්සේ 15,30,000ක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් ප්‍රචාරණය සහ වැලුවේෂන් ෆී එකක් අඩු කරන්න පුළුවන් 30,000ක්. අඩු කරන් පස්සේ ලක්ෂ 15ක ප්‍රාග්ධන ලාභයක් හඳුනා ගන්න පුළුවන්. මේ ප්‍රාග්ධන ලාභය තමයි බද්දට යටත් වෙන්න ඕනේ. හරි. right. අපි බලමු එක්සෑම් පේපර් එකේ අහනවා ප්‍රාග්ධන ලාභ සම්බන්ධයෙන් 39 වෙනි ගානේ අජිත් පෙරේරා මහතාට ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ වීමෙන් ලැබුණු ආදායම ලාභය ගණනය කරන්න අපි ගණනය කරා ලක්ෂ 15යි. හතරවෙනි පිළිතුර විදිහට ඒ ලක්ෂ 15 ගණනය කිරීම ඇතුළත් වෙලා තියෙනවා. right? right. අපි ගත සම්පූර්ණ ආයෝජන ආදායම් ටිකේ එකතුව රෙන්ට් එක කොපිරයිට් එක සහ වත්කම් උපලබ්ධි සම්බන්ධයෙන් ඒ ටිකත් එකතු කරායින් පස්සේ මුළු තක්සේරුවන ආදායම අපි ගණනය කිරීම කරන්න ඕනේ. මුළු තක්සේරුවන ආදායමට එකතු වෙනවා සේවානිවෘත්ති ආදායම කොටස සහ right. සේවානිවෘත්ති ආදායමට අදාළව තක්සේරුවන ආදායම ලක්ෂ 28ක් තියෙනවා. ඊට පස්සේ එයාට හවුල් ව්‍යාපාරයෙන් ලැබිච්ච එකත් එක්ක තියෙන අගේ 21,30,000ක් තියෙනවා. right. ඊළඟට 28,40,000ක් තියෙනවා ආයෝජන ආදායම වලින් ලැබිච්ච ටික. ওই තුනේම එකතුව 77,70,000ක් අපිට හඳුනා ගන්න පුළුවන් මුළු තක්සේරුවන ආදායම විදියට. total assessable income. right? අපි බලමු පේපර් එකේ තියෙන එකත් එක්ක ගණනය කිරීමේ වැරද්දක් තිබ්බ එකත් එක්ක අනිවාර්යයෙන් එක වෙනස් වෙලා ඇති. 40 වෙනි එක 2018-19 දී අජිත් පෙරේරා මහතා ලැබූ මුළු තක්සේරු කළ හැකි ආදායම ගණනය කරන්න. right? නම් අපි අර ඉස්සෙල්ලා හඳුනාගත්තා වැරද්දක් තිබ්බා හවුල් ව්‍යාපාරයේ අගය ගණනය කරද්දී right? අපි වැරද්ද නිවැරදි කරා. ඒක අනුව මේ අගය වෙනස් වෙලා තියෙනවා. අපි ගණනය කරද්දී අපිට අගය පැහැදිලි ආවා 77,70,000ක් මුළු තක්සේරුවන ආදායම විදියට.
මෙතනදී ඒක වෙනස්කම තියෙනවා. ඒතර අපිට අපේ ආපු අගය නිවැරදි අගය විදිහට හඳුනා ගන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීම තුළ පැහැදිලි කොහොමද අපි ගණනය කරලා තියෙන්නේ කියලා. right? එහෙනම් මෙතනදී අපි ප්‍රධාන වශයෙන් හඳුනාගත්තේ සේවානිවෘත්ති ආදායම හවුල් ව්‍යාපාරයෙන් ලැබිච්ච ලාභ කොටස 100%ක්ම ලාභයට ලැබෙන්නේ සහ ආයෝජන ආදායම වලින් ලැබිච්ච ලාභ කොටස. right? ඊළඟට 41 වෙනි ප්‍රශ්නේ යොදාගන්නේ අජිත් මහතාගෙන් සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන මොනවාද? ඒතර මෙයා රජයට කළ පරිත්‍යාගයක් විදිහට ඉස්කෝලේ පරිත්‍යාගයක් අපිට ගන්න පුළුවන්. රජයේ ආයතනයක් වුණා රජයට කරපු පරිත්‍යාගයක් විදිහට ලක්ෂය. මුදල් නොවුනාට ගැටලුවක් නැහැ රජයට පරිත්‍යාග. මුදල් මේ පරිත්‍යාගය කියන එක අවශ්‍ය වෙන්නේ අනුමත පුණ්‍යායතනයක් සම්බන්ධයෙන්. රක්ෂණ මාර්ගයේ ගෙවීම් කියන එක ගන්න පුළුවන් කමක් නැහැ සුසුකම් ලබන ගෙවීමක් විදියට. පුද්ගල දීමනාව ලක්ෂ 5ක් අදාළ වෙනවා. සේවානියුක්තියක් තියෙන නිසා ලක්ෂ 7ක් උපරිමයටත් සේවානියුක්ත දීමනාවක් ගන්න පුළුවන්. කුලී සම්බන්ධයෙන් 25ක අලුතෙඩියා දීමනාවක් ගන්න පුළුවන්කම තියෙනවා. ලක්ෂ 12ක දල කුලියෙන් 25ක ප්‍රමාණයක් ලක්ෂ 3ක් ගන්න පුළුවන්. right? ඔය විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි? ඒතර 1 3 4 5 1 3 4 5 කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. 4 වෙනි පිළිතුරේ ওই දේවල් ටික ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා 4 වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදියට 41 වෙනි ගාන. right. ඊළඟට අපි බලමු 42 වෙනි ගාන 2018-19 දී අජිත් පෙරේරා මහතාගේ ලැබුණු බදු අය කළ හැකි ආදායම ගණනය කරන. එහෙනම් මුළු taxation ආදායම අපි ගණනය කරා. එතනින් සුසුකම් ලබන ගෙවීම් සහ සහන අඩු කරායින් පස්සේ අපිට ගන්න පුළුවන් බදු අය කළ හැකි ආදායම. එහෙනම් අපි ගණනය කිරීමේ බලන්න පුළුවන් මුළු taxation ආදායම අපි ගණනය කරා 77,70,000යි. එතනින් ලක්ෂ 5ක දීමනාව අඩු කරා. ලක්ෂ 7ක සේවානිවෘත්ති දීමනාව අඩු කරා. ලක්ෂ 3ක කුලී සඳහා දීමනාව අඩු කරා. right? ලක්ෂයක ඩොනේෂන් එක අඩු කරා. ඔය අඩු කිරීම වල එකතුව ලක්ෂ 16යි. ලක්ෂ 16 අඩු කරායින් පස්සේ අවසානයේ අපි ගණනය කිරීම කරා බදු අය කළ හැකි ආදායම 61,70,000යි. 61,70,000යි බදු අය කළ හැකි ආදායම. right? කෙත් වෙනස්කමක් තියෙන්න පුළුවන්. මොකද අර නිවැරදි කිරීම මත තර මේකේ ගාන ඇතුළත් වෙලා නැහැ 42 වෙනි එකේ අදාළ පිළිතුර. අපිට ඇත්තටම මේ ගණනය කිරීම නිවැරදිව අපි කරා 61,70,000 නිවැරදි පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒතර 42 වෙනි එක අපි සම්පූර්ණ කිරීම කරා ඒ අනුව. ඒතර ගණනය කිරීම මත ඔය දක්වා විතරයි ගාන අහලා තියෙන්නේ. එතනින් එහාට ගණනය කිරීමක් අහලා නැහැ. right? 43 වෙනි එක පදනම් වෙලා තියෙන බදු අනුපාත සම්බන්ධයෙන් හැබැයි ගණනය කිරීමක් අහන්නේ නැහැ. බලන්න 2018-19 දී අජිත් පෙරේරා මහතා ආදායම් බදු වගකීම ගණනය කිරීමේදී බදු අය කළ හැකි ආදායම මත යෙදිය යුතු බදු අනුපාතයන් මොනවාද කියන එක අතුලත් කරන්න ඕනේ. නම් භාණ්ඩාගාර බිල්පත් පොලි ආදායම 1,50,000ට 5%යි. හරි? පොද භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ පොලි කියලා කියන්නේ අවසාන රඳවා ගැනීමේ බදු ගෙවීම. right? ඒතර අදාළ වෙන්නේ පොලි සම්බන්ධයෙන් 5% කියන අනුපාතය. right? ඒ නිසා භාණ්ඩාගාර බිල්පත් පොලි වුණත් කවුරුත් අඩු කරන්නේ අලුත් ආදායම් බදු පනතේ තියෙන වගන්ති අනුව දැන් රඳවා ගැනීම බද්දක් අඩු කරනවා. හැබැයි ලැබෙන කෙනාට එයාගේ අතේදී අවසාන රඳවා ගැනීමේ බදු ගෙවීමක් විදිහට සලකලා පුද්ගලයෙක්ට අදාළව 5% අඩු කරන්න ඕනේ. right? භාණ්ඩාගාර බිල්පත් පොලි 1,50,000ක් සහ ලංකා බැංකුවේ ස්ථාර තැන්පතු පොලි මත 5% බදු අය කිරීමක් කරනවා. හැබැයි ස්ථාවර තැන්පතු දල පොලිය මත සුද්ධ පොලියක් නම් ඒක ලැබෙන්න පස්සේ ආයෙ නැවත 5% අඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රාග්ධන වත්කම් සම්බන්ධයෙන් 10%ක් අය කිරීම කරනවා. ප්‍රාග්ධන වත්කම් උපලදීම මත අනුක්‍රමික අනුපාතය අදාළ කරනවා. ප්‍රාග්ධන වත්කම් සම්බන්ධයෙන් 10%ක ස්ථිර අනුපාතයක් තියෙනවා. ලොතරැයි දිනුම් සම්බන්ධයෙන් ක්‍රමික වර්ධනය වෙන දේවල්. right? ඔය විදිහට
කරුණු 4යි. පස්වෙනි එකේ තියෙනවා ඉතිරි ආදායම් සම්බන්ධයෙන් 14 බදු අනුපාතය. ඉතිරි ආදායම් සම්බන්ධයෙන් ක්‍රමික බදු අනුපාතය. මේකෙන් නිවැරදි පිළිතුර තමයි අපි ගන්න කිරීම කරන්න ඕනේ. ඒතර පළවෙනි එක හරි. තුන්වෙනි එකත් හරි. ඊළඟට අවසන් එකත් හරි. right? පිට හයවෙනි එක නිවැරදි කියලා ගන්න බෑ. පස්වෙනි එක නිවැරදි කියලා ගන්න බෑ. සහ හතර නිවැරදි කියලා ගන්න බෑ. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඔය දේවල් ඇතුළත් අන්තර්ගත වෙලා තියෙන පිළිතුරු විදියට අපිට අවසානයේ හොයාගන්න පුළුවන්. හතරවෙනි පිළිතුර වඩාත් නිවැරදි පිළිතුරු විදියට. 1 3 සහ 7 වෙනි පිළිතුර කියන දේවල් ගන්න පුළුවන්. right. ඔය ටික තමයි ඔය සම්පූර්ණ ගාන තුල අහන දේවල් ටික අපි 35 වෙනි එකේ ඉඳන් 43 වෙනි එක වෙනකන් සම්පූර්ණ කරා. right. අපි ඊළඟට බලමු ඉස්සරහ ගණන් ටික කොහොමද සම්පූර්ණ කරන්න කියලා. 44 ඉඳන් ඉස්සරහට තියෙන ගණන් ටික අපි වෙනම විස්තරات එක්ක කතා කරන් තියෙනවා. right. විශේෂයෙන් සඳහන් කරන්න ඕන 43 වෙනි ගාන වෙනකන් අපි මේ දේවල් නිවැරදිව ගණනය කිරීම ටික කරා. ඔබත් නැවත ගණනය කිරීම කරලා බලන්න පුළුවන්. ඒ අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම ගාන කොහේ හරි තැනක මුල වැරද්දක් වුණාන් පස්සේ ඒ සම්පූර්ණ වැරද්ද දිගින් දිගට යනවා. ඒතර ඒ හා සම්බන්ධව තියෙන MCQ question වලට වැරද්දක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නිවැරදිව ඔබ අවධානයෙන් ගණනය කිරීම කරන්න ඕනේ. right. අපි බලමු 44 වෙනි ගාන ඉඳන් ඉස්සරහ ටික. හතලිස් ගාන පදනම් වෙලා තියෙන්නේ බඩ්බඩු සම්බන්ධයෙන් සිසිලියා ඇපරල් පෞද්ගලික සමාගම ඇඟලු නිෂ්පාදනය කර විදේශ වෙළඳපොළ අලෙවි කරයි. 2019 මාර්තු 20 අවසන් කාර්තුවට වර්ෂයට සමාගම පිරිවැටුම සහ බදු ආය වෙන ආදායම් පිළිවෙලින් 6,660,600 මිලියන 660ක් හා මිලියන 110ක් විය. පිරිවැටුම මිලියන 660යි බදු ආය වෙන ආදායම 110යි. වර්ෂය තුල සමාගම තත්ත්වපාලන පරීක්ෂණ යටතේ අනුමත කළ මිලියන 560ක වටිනා ඇඟලුම් එක්සත් රාජධානියට අපනයනය කළ අතර ඉතිරිය මහරගම දේශීය ගණුම්කරුවන්ට අලෙවි කරන ලදී. වර්ෂයේ තුල ශුද්ධ පොලිය ලෙස 28,50,000 හා භාණ්ඩාගාර බිල්පත් වලින් ලැබිච්ච පොලි විදියට ලක්ෂ 4ක් උපයාගෙන ඇත. 2018-19 දී සිසිලියා ඇපරල් පෞද්ගලික සමාගමට පහත දක්වන ලද ලැබීම් හැර කිසිදු ආදායමක් ලැබී නොමැතිනම් සමාගමේ බදු වගකීම වන්නේ. right. බදු වගකීම වන්නේ අපි මේ ගණනය කළ ගමු. මේකේ අපි පැහැදිලි සමාගම් සම්බන්ධයෙන් ගත්තම සිංගල් බිස්නස් තනි ව්‍යාපාරයක් කියන මත පදනම් වෙලා තමයි ගණනය කිරීම කරන්නේ. විශේෂයෙන් සඳහන් වෙලා නැත්තම්. ඒතර බදු ආය වෙන ආදායමක් තියෙනවා. ඒක 1,00,000 මිලියන 110ක් විදිහට හඳුනගෙන තියෙනවා. අපි ඒක මේක ගත්තාම මේකේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අපනයන. එහෙනම් අපිට එක්ස්පෝර්ට් රේෂියෝ එක හදන්න පුළුවන්. සම්පූර්ණ පිරිවැටුම මිලියන 680යි. ඒකෙන් 580ක් එක්ස්පෝර්ට් තියෙන. එහෙනම් 80කට වඩා වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් තියෙන. එහෙනම් අපිට කියන්න පුළුවන් මුළුමනින්ම අපනයන කරන ව්‍යාපාරයක් කියලා. මුළුමනින්ම අපනයන කරන ව්‍යාපාරයක් කියන විදිහට ගත්තම ඒකට අදාළ ව්‍යාපාරික දේවල් සහ ආයෝජන කියන දේවල් 14 ගානේ බද්දට යටත් වෙන්න ඕනේ. එහෙම නැතුව බෙන් කළ ගන්න අවශ්‍යතාවයක් නැහැ මේ යොදා ගැනීම තුල. මේ මුළුමනින්ම නැත්නම් ප්‍රිඩොමිනන්ට්ලි කියන දේ පාවිච්චි කරන්නේ ඒ පදනම අනුව. රයිට්. එක සිංගල් රේට් එකක් තමයි අපි යොදා ගන්න යන්නේ. එහෙනම් 5,80,000 මිලියන 580 බෙදීම 680 අනුපාතයක් විදිහට වෙනවා 85ක රේට් එක. ඒ නිසා අපිට 80කට වඩා වැඩියෙන් එක්ස්පෝර්ට් තියෙන්නේ මුළුමනින්ම අපනයන කරන ව්‍යාපාරයක් විදිහට හඳුනා ගැනීම කරන්න පුළුවන්. මුළු taxable income එක 14 ගානේ බද්දට යටත් කරන්න පුළුවන්. හරි. එතකොට
අදාළ පිළිතුර විදියට මිලියන 154 ලක්ෂයක් ගණනය කිරීමෙන් හඳුනා ගන්න පුළුවන්. මේකේ පිළිතුරත් එක්ක පොඩි ගැටලුවක් තියෙනවා. ඇත්තටම පිළිතුර හදද්දී මේක ආයෝජන ආදායම වෙන් කළා තමයි හදලා තියෙන්නේ. හැබැයි පනතේ පැහැදිලි අවශ්‍යතාවය එහෙම වෙන් කළා හදන්න අවශ්‍යතාවයක් නැහැ මුළුමනින්ම කියන දේත් එක්ක. ඒකම අපි ස්ටඩි පැක් එකේ බලනවා. ස්ටඩි පැක් එකේ පේජ් නම්බර් 78 දී පැහැදිලි ඒ දේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි නිවැරදිව අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ගණනය කිරීම සම්පූර්ණ බදු අය කළ හැකි ආදායමට 14 ගානේ බදු අනුපාතය යොදා ගන්න පුළුවන් 154 ලක්ෂයක් පිළිතුරු විදිහට හඳුනා ගැනීම කරන්න පුළුවන්. right? එතකොට මේ පිළිතුරේ ඒ නිවැරදි කිරීමත් එක්ක අපි ඉස්සරහට යනවා. ඊළඟට 45 වෙනි ගාන ඒකත් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන්නේ. හවුල් ව්‍යාපාරයක තක්සේරු කළ හැකි ආදායම තුල ප්‍රාග්ධනවත්කම් උපලබ්ධි වීමෙන් ලද ලාභ සහ ව්‍යාපාර ආදායම් ලාභ ඇතුළත්ව ඇති අවස්ථාවකදී ආදායම් බදු වගකීම සම්බන්ධයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතර අනුව නිවැරදි ප්‍රකාශය කුමක්ද? ප්‍රකාශයන් ටික දීලා තියෙනවා. ඒ ප්‍රකාශයන් අනුව නිවැරදි ප්‍රකාශය ඇතුළත් වෙන්න ඕනේ. right තියලා තියෙන ප්‍රකාශන ටික අපි එකින් එක බලාගෙන යන්. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් වඩාත් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියන එක. ඒක ප්‍රාග්ධන වත්කම් උපලබ්ධි වීමෙන් ලැබීම් 10ක් බදු අනුපාතය යටතේ හවුල් ව්‍යාපාරයේ නමින් බද්දට යටත් වන අතර හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙකු ලබන ලාභ කොටස් 8ක් රඳවා ගැනීමේ බද්දට යටත් වේ. ඒතර අපි ඉස්සෙල්ලා මතක් කරගත්තොත් හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් කොහොමද අදා කරන්නේ? ඇත්තටම හවුල් ව්‍යාපාරය කියන එක මේ ආදායම් බදු පනතේ අතරමැදි තත්ත්වයක් තමයි තියලා තියෙන්නේ. හවුල් ව්‍යාපාරයේ බදු ගෙවන්නේ හවුල් ව්‍යාපාරයේ වත්කමක් ප්‍රාග්ධන වත්කමක් උපලබ්ධි වීම මත ඇතිවන ලාභ සම්බන්ධයෙන් විතරයි. එහෙම නැත්නම් අනිත් සේරම දේවල් ටික හවුල් ව්‍යාපාරයේ ලැබෙන ව්‍යාපාරික ආදායම්, ආයෝජන ආදායම්, ඒ සේරම දේවල් ටික හවුල් ව්‍යාපාරයේ හරහා හවුල්කරුට බෙදා හැරීමක් කරන්න. ඒතර ඒ හවුල් ව්‍යාපාරය ලැබෙන ස්වරූපයෙන්ම හවුල්කරුට බෙදා හැරීමක් කරන්න ඕනේ. right? දැන් හවුල් ව්‍යාපාරය ලැබෙනවා ව්‍යාපාරික ආදායමක්. ඒ ව්‍යාපාරික ආදායම විදිහට තමයි හවුල්කරුට බෙදා හැරීම කරන්නේ. හවුල් ව්‍යාපාරයට ලැබෙනවා ආයෝජන ආදායමක්. ඒකත් ඒ විදිහට තමයි බෙදා හැරීම කරන්නේ. හවුල් ව්‍යාපාරයට ලැබෙනවා නම් අවසාන රඳවා ගැනීමේ ගෙවීමක්. ඒකත් ඒ විදිහට තමයි හවුල්කරුන්ට බෙදා හැරීම කරන්නේ. ඒතර හවුල් ව්‍යාපාරය ලැබෙන ලාභ සහ අලාභ කියන දේවල් හවුල්කරුන්ට බෙදා හැරීම කරන්න ඕනේ. එහෙනම් ඊට අමතරව හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනවත්කම් උපලබ්ධිය මත ඇතිවන ලාභ සම්බන්ධයෙන් බදු ගෙවීම විතරයි හවුල් ව්‍යාපාරය කරන්නේ. ඊට අමතරව හවුල්කරුවන්ගේ ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් රඳවා ගැනීමේ 8% ප්‍රමාණය හවුල් ව්‍යාපාරය එකතු කළා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කිරීම කරනවා. රඳවා ගැනීමේ බදු ක්‍රමයක් විදිහට. ඒතර අන්නේ අතරමැදි කාර්යයක් තමයි මේ ආදායම් බදු පනත තුළ හවුල් ව්‍යාපාරය කියන තැන තියෙන්නේ. ඒතර ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ විදිහට අරන් තියෙන හවුල්කරු සම්බන්ධයෙන්. ඒතර හවුල්කරුට ලැබෙන ලාභ අනිකුත් ආයෝජන ආදායම් සහ අනිකුත් සේරම දේවල් හවුල්කරුට ලැබීම මත පදනම් වෙලා තමයි රඳවා ගැනීම බදු ගෙවීමක් කරන්න ඕනේ. ඒකම හවුල් ව්‍යාපාරයේ අලාභයක් තියෙනවා නම් ඒ අලාභය හවුල්කරු තමයි එයාගේ ව්‍යාපාරික අලාභයක් විදිහට ඉස්සරහට අරගෙන යන්න ඕනේ. එයාගේ කොටස පදනම් කරගෙන. නැතුව හවුල් ව්‍යාපාරයේ අලාභය ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. ඒතර පැහැදිලි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බදු බැර තියෙනවා නම් අවසාන රඳවා ගැනීම බදු ගෙවීම තියෙනවා නම් අනුගත ලැබෙන ලාභ සහ ආදායම් තියෙනවා නම් ඒ සේරම දේවල් ටික හවුල් ව්‍යාපාරය හරහා හවුල්කරුට බෙදා හැරීම කරන්න. ඒකම හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාරික ආදායමේ ආදායම් බදු අවශ්‍යතාවය අනුව ව්‍යාපාරික ගණනය කිරීම අනුව ගණනය කළ ශුද්ධ ප්‍රතිඵලය තමයි හවුල්කරුට බෙදන්නේ. නැතුව ආදායම් ටිකයි වියදම් ටිකයි බෙදා හරින්නේ නැහැ. ශුද්ධ ප්‍රතිඵලය හවුල් ව්‍යාපාරේ ගණනය කළා බෙදිය හැකි ලාභය හඳුනගෙන ඒ ලාභය තමයි ලබා ගැනීම කරන්නේ. ඒ නිසා අන්නේ ක්‍රමයක් තමයි මේ පනත තුළ හවුල් ව්‍යාපාරය
ගණනය කිරීම තියෙන්නේ. right? නම් පළවෙනි ප්‍රකාශනයේ සටහන් වෙන්නේ හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ වීම සම්බන්ධයෙන් 10%ක බදු පැනවීමක් කරනවා. හවුල් ව්‍යාපාරයේ හවුල්කරුට බෙදාහරන කොට සම්බන්ධයෙන් 8%ක රඳවා ගැනීම බද්දක් කරනවා. ඒක ප්‍රකාශනයේ නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. අපි බලමු දෙවෙනි එක ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ කිරීමෙන් ලැබුණු 10%ක බදු අනුපාතයේ යටතේ හවුල්කරුගේ නමින් බද්දට රැත් වන අතර හවුල් ව්‍යාපාරයේ හවුල්කරුට ලබන ලාභ කොටස 8% රඳවා ගැනීමේ බද්දට යටත් වේ. ඒතර දෙවෙනි කාරණේ හරිනේ. හවුල්කරුට ලැබෙන ලාභ කොටස 8%ක් හවුල්කරුගේ නමින් බද්දට රඳවා ගැනීම බද්දක් විදියට ගන්නවා. හැබැයි පළවෙනි එක ඒකේ ප්‍රකාශනය වැරදි. ඇයි? ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ කිරීමෙන් ලැබෙන ගාණ 10% ටැක්ස් වෙන්නේ හවුල් ව්‍යාපාරේ නමින්. නැතු හවුල්කරුගේ නමින් නෙමෙයි. තුන්වෙනි ප්‍රකාශනයේ හවුල් ප්‍රාග්ධන වත්කම් උපලබ්ධියෙන් ලැබෙන ලැබීම් හා ව්‍යාපාරයෙන් ලද ලාභ කොටස් හවුල් ව්‍යාපාරයේ නමින් 8%ක රඳවා ගැනීම බද්දක් ගෙවයි. ඒතර එතන ගැටලුවක් තියෙනවා. ප්‍රාග්ධන වත්කම් උපලබ්ධියෙන් ලැබෙන ලාභ සම්බන්ධයෙන් ගෙවීම විතරයි හවුල් ව්‍යාපාරයේ නමින් යන්නේ. 8% කියන එක හවුල්කරුගේ නමින් තමයි රඳවා ගැනීම බද්දක් විදියට ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. right? හතරවෙනි කාරණය ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ වීමෙන් ලද ලැබීම් හා හවුල් ව්‍යාපාරයෙන් ලද ලාභ කොටස් හවුල්කරුගේ පුද්ගලික ආදායම් බදු ලිපිගොනු වල ක්‍රමික වර්ධන අනුපාතයෙන් යටතේ බද්දට යටත් වේ. ඒතර ඊට පැහැදිලි ප්‍රාග්ධන වත්කම් ප්‍රාග්ධන ලාභ 10% කියන බදු අනුපාතය තමයි අදාළ වෙන්නේ. සහ ප්‍රාග්ධන ලාභ බදු ගෙවුවෙන් පස්සේ හවුල්කරුට ඒ කොටස බෙදා හරින්න පුළුවන්. හැබැයි එයාගේ අනුක්‍රමික අනුපාතය අනුව බදු ගෙවනවා කියන එක අපිට කියන්න බෑ. ඒ නිසා අනිකුත් ප්‍රකාශන තුනම අපිට නිවැරදි කියලා ගන්න බෑ. හැබැයි පළවෙනි ප්‍රකාශනය අපිට ගන්න පුළුවන් නිවැරදි ප්‍රකාශනයක් විදියට. right. අපි බලමු 46 වෙනි ගාන. රාජ්‍ය නොවන සංවිධානයක තක්සේරු කළ හැකි ආදායම තුළ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධියෙන් ලද ලාභ හා ව්‍යාපාර ලාභ ආදායම් ඇතුළත් වන අවස්ථාවකදී එකී ආදායම් බදු වගකීම සම්බන්ධයෙන් 2017 අංක 27 දරන දේශීය ආදායම් පනතේ සඳහන් විධිවිධාන නිවැරදිව ඇතුළත් ප්‍රකාශය කුමක්ද? අහන්නේ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධිය කියන්නේ ප්‍රාග්ධන ලාභ සම්බන්ධයෙන් හරි ව්‍යාපාරික ආදායම් සම්බන්ධයෙන් හරි ආදායම් බදු ගණනය කරද්දී නිවැරදි ප්‍රකාශය වෙන්නේ රාජ්‍ය නොවන සංවිධානය සම්බන්ධ. ආයි නැවත මතක් කරොත් අපිට පුළුවන් පළවෙනි උපලේඛනය අනුව අනුපාතය තීරණය කරන්න. ඒකම එතනින් විතරක් මේ ගණනය කිරීම සම්පූර්ණ කරන්න බෑනේ. එතනින් අපිට යන්න වෙනවා 68 වෙනි වගන්තිය වෙනකම්. මොකද ඔය ටිකම එකතු කළා තමයි මේක තීරණය කරන්න ඕනේ. right? ඒක පැහැදිලිව ගත්තොත් අපිට ප්‍රාග්ධන වත්කම් උපලබ්ධියක් තියෙනවා නම් ඒක සමාගමක් වෙන්න පුළුවන්. ඒක තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒක රාජ්‍ය නොවන සංවිධානයක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම බදු අනුපාතය 10%යි. බදු අනුපාතය 10%යි. හරි? හැබැයි ඊට අමතරව ව්‍යාපාරික ලාභය සම්බන්ධයෙන් තමයි වෙනස්කම් තියෙන්නේ. ඒතර රාජ්‍ය නොවන සංවිධානයක ඒ අනිකුත් කොටසත් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඔහුට ලැබෙන ලැබීම් ආධාර පිරස්තරින් ලැබෙන දේවල් ටික. ඒතර එතෙන්ද කියනවා 68 වෙනි වගන්තියේ ඒ ලැබෙන ලැබීම් වලින් 3%ක ප්‍රමාණයක් කල්පිතව අපි සලකනවා ඒකේ තියෙන ලාභය කියලා. right? 3%ක ප්‍රමාණයක් තමයි ලාභය දෙන්න ගන්න. ඒ 3%ක ප්‍රමාණය තමයි 28 ගානේ බද්දට යටත් කරන්නේ. right? ඒක තමයි දෙවෙනි කොටස. තුන්වෙනි එකේදී එයා මෙහි ව්‍යාපාරයක් කළා හරිය ආයෝජනය මත මෙහෙදී එයා උපය ගන්න ආදායමක් තියෙනවා නම් ඒ සාමාන්‍යයෙන් බදු ගණනය කිරීමේ ක්‍රමයේදී අනුව ගණනය කිරීමක් කරන්න ඕන. ඔය ප්‍රධාන කාරණා තුනම රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන්. right? මම හිතන්නේ මේ අවබෝධය නැවත මතක් වෙන්නේ නැති කොහොමද ගණනය කිරීම සිදු කරන්නේ කියලා. තව බලමු මොකද්ද නිවැරදිම ප්‍රකාශය වෙන්නේ? රාජ්‍ය නොවන සංවිධානයේ
ප්‍රාග්ධන වත්කම් උපලબ્ධ කිරීමෙන් ලද ලැබීම් 10 බදු අනුපාතයක් යටතේ බද්දට රත් වන අතර ඉතිරි ලැබීම් ප්‍රදාන පරිත්‍යාග දායක සහ වෙනත් ලැබීම් ලෙස ලද ගාන 128 බදු අනුපාතය යටතේ බද්දට යටත් වේ. ඇත්තම ඒක 100%ක්ම මේ ප්‍රකාශය හරිය කියලා ගන්නත් බෑ. මොකද හේතුව එකපාරට අපිට කියන්න බෑ 128 ගානේ බද්දට යටත් වෙනවා කියලා. ඒ ඉතිරි ලැබීම් වලින් 3ක ප්‍රමාණයක් තමයි 128 ගානේ බද්දට යටත් වෙන්නේ. නමුත් අපිට යම් ප්‍රමාණයක් නිවැරදි කියන තැන එතන ඉන්න පුළුවන්. ඊළඟට බලමු දෙවෙනි එක. රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ වීමෙන් ලද ලැබීම් හා අනිකුත් ලැබීම් ප්‍රදීවින් ලද ලැබීම් හා අනිකුත් ලැබීම් ප්‍රදාන පරිත්‍යාග දායක මුදල් සහ වෙනත් ලැබීම් 10 බදු අනුපාතයටදී බද්දට යටත් වේ. ඒකේ දෙවෙනි එකේ කියන්නේ දෙකම. ප්‍රාග්ධන ලාභයි අනිකුත් ලැබීම් දෙකම 10 ගානේ බද්දට යටත් වෙනවා. ඒක නිවැරදි නෑ. ප්‍රාග්ධන ලාභ විතරයි 10 ගානේ බද්දට යටත් වෙන්නේ. තුන්වෙනි ප්‍රකාශය රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ වීමෙන් ලද ලැබීම් හා අනිකුත් ලැබීම් ප්‍රදාන පරිත්‍යාග දායක සහ මුදල් 14 බදු අනුපාතයටදී බද්දට යටත් වේ. ඒකත් වැරදි. ප්‍රාග්ධන වත්කම් උපලබ්ධිය 10යි. අනිත් එක 128යි. හැබැයි ලැබීම් වලින් කල්පිත ලාභය. right? කල්පිත ලාභ 103 කල්පිත ලාභය තමයි බද්දට යටත් වෙන්න ඕනේ. හතරවෙනි එක රාජ්‍ය සංවිධානයේ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධින් ලද ලැබීම් හා අනිකුත් ලැබීම් 128 ගානේ බද්දට යටත් වෙන්න ඕන කියලා. ඒකත් වැඩි මොකද ප්‍රාග්ධන ලාභ 10 ගාන තමයි බද්දට යටත් වෙන්නේ. එහෙනම් ඔය හතරම අපි සංසන්දනය කරාන් පස්සේ වඩාත් නිවැරදිම ප්‍රකාශයේ විදියට නැත්නම් නිවැරදි ප්‍රකාශයේ විදියට අපිට හඳුනා ගන්න පුළුවන් පළවෙනි එක. හැබැයි ඒකේ තවත් මේකේ සඳහන් විය යුතුයි. right? ඔබ මේක ආයි මතක තියාගන්න නම් මතක තියාගන්න ප්‍රදාන පරිත්‍යාග දායක මුදල් සහ වෙන ලැබීම් කියන එක 128යි කියලා මතක තියාගන්න එපා. ඒ ප්‍රමාණයෙන් 3ක ප්‍රමාණය 122 ගානේ බද්දට යටත් වෙනවා කියලා මතක තියාගන්න. හරි? එහෙනම් අය බලමු 47 8 සහ 9 කියන ප්‍රශ්න වලට අදාළව විස්තරයක් එක්ක තමයි සඳහන් වෙන්නේ. ඉගන්නේ කිරීම අපි බලන්න ඕනේ. විස්තරය ඇතුළත් වෙන්නේ අතරම 47 වෙනි ගානේ අපෙන් අහනවා එකතු කළාගේ මතබද සම්බන්ධයෙන්. 48 අපෙන් අවධානය යොමු කරන්නේ ජාතික කොට්ටාගේ බදු සම්බන්ධයෙන්. 49 ආර්ථික සේවා ගාස්තු සම්බන්ධයෙන්. ඔයාලා දැන් මේක අපි ගණනය කිරීම කරාට ඔයාලා දන්නවා 2019 12 පළවෙනි දින ජාතික කොට්ටාගේ බද්ද සහ ආර්ථික සේවා ගාස්තු කියන දෙකම බදු ඉවත් කළා දෙන්න. right? හැබැයි මේක මේ පේපර් එකේ දෙන කාල සීමාව 2019 මාර්තු කියන්නේ 2019 නොවැම්බර් 30 හෝ ඊට පෙර කාල සීමාවට අදාළව මේ දේවල් අදාළයි කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි? right බලන්න විස්තර විස්තර විදියට අපිට දෙනවා අයර්න් මෑන් කොන්ක්‍රීට් වර්ක් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම ගොඩනැගිලි කොන්ත්‍රාත්තුකරුවන්ට සහ සිල්ලර වෙළඳුන්ට ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ නිරත වී සිටී. තවද සමාගම විසින් නිෂ්පාදනය කළ සහ වෙනත් නිෂ්පාදකයන්ගේ මිලටගත් කොන්ක්‍රීට් ආකෘති විකිණීමේද නිරත වී සිටී. ඊට අමතරව ප්‍රසිද්ධ දේශීය සිමින්ති සෙවිලි තහඩු නිෂ්පාදන සමාගමක පිළියන්දර ප්‍රාදේශීය බෙදාහැරීමේ නියුක්තයා ලෙසද කටයුතු කරයි. 2019 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුවේ සමාගමේ ව්‍යාපාර පිරිවැටුම පහත ආකාරයට වේ. සමාගම විසින් නිෂ්පාදනය කළ සිමින්ති ආකෘති විකිණීම ලක්ෂ මිලියන 16ක් තියෙනවා. බදු එකතු කළාගේ මත බදු රහිත ප්‍රමාණය. වෙනත් නිෂ්පාදකයන්ගේ මිලදීගත් කොන්ක්‍රීට් විකිණීම
මිලියන 10ක් තියෙනවා. සිමෙන්ති සෙවිලි තහඩු බෙදා හැරීමට අදාළව මිලියන 14ක් තියෙනවා. right? ඒතර අපි ඔය අගයන් තුන නැත්නම් පිරිවැටුම් තුන තමයි අපි යොදා ගන්න වෙන්නේ. ඒතර අපි බලමු 47 වෙනි ගාන පදනම් වෙලා තියෙන්නේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් අපිට කියන්නේ 2019 මාර්තු 31 දින අවසන් කාර්තුවේදී අයර්න්මෑන් කොන්ක්‍රීට් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම ඉඩදිය හැකි එකතු කළ අගය මත යෙදුම් බද්ද ලක්ෂ 12ක මුදලක් තිබේ නම් සමාගමේ එකතු කළ අගය මත බදු වගකීම වන්නේ. right? ඒතර අපි නිෂ්පාදන සම්බන්ධයෙන් මිලියන 16 15 ගා බද්දට යටත් කරා. මිලදීගෙන බෙදා හැරීම සම්බන්ධයෙන් මිලියන 10 15 ගානේ බද්දට යටත් කරා. ඒතර ඔයාලට එකපාරට මතක් වෙනවා මිලදීගෙන විකිණීම කියන බද්දට යටත් වෙනවද කියලා. ඒතර මෙයා ගත්තන් පස්සේ මිලාගේ සම්පූර්ණ කාර්තුවේ පිරිවැටුම මිලියන 12.5ට වඩා වැඩි. එහෙනම් බයිනන්ස් සෙලින් එකත් එයා වැට් වලට බද්දට යටත් වෙනවා. ඒකම ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළව බෙදා හැරීම සම්බන්ධව මිලියන 14 ගානේ ටැක්ස් වෙනවා. ඔය තුනේම එකතුව මිලියන 6යි. එතනින් ඉන්පුට් ටැක්ස් එක සරලව අපිට අඩු කරන්න පුළුවන් ලක්ෂ 12ම. නමුත් ගන්න කියලා ගත්තත් අවසානයේ ප්‍රතිඵලය ලක්ෂ 12යි. නමුත් මේක MCQ question ට අදාළ නිසා සම්පූර්ණ ගණනය කිරීම කරන්න නැතුව තියෙන විස්තරات එක්ක අපිට තීරණය කරන්න පුළුවන්. මිලියන 6න් මිලියන 12 අඩු කරායින් පස්සේ ලක්ෂ 48ක් වෙනවා වැට් ගෙවන්න ඕන ගාන විදියට. right? ඒතර අපි පිළිතුර අපි බැලුවොත් 47 වෙනි ගානේ තුන්වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් ලක්ෂ 48 බදු වගකීම සම්බන්ධයෙන්. ඒතර තුන්වෙනි පිළිතුර නිර්වැරදි පිළිතුර විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. right? ඊළඟට බලමු 48 වෙනි ගාන. 48 වෙනි අපි ගානෙන් අහනවා 2019 මාර්තු මාසයේ 31 දිනෙන් අවසන් කාර්තුවේ අයර්න්මෑන් කොන්ක්‍රීට් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගමට ඉල්ලා සිටිය හැකි ජාතිය ගොඩනැගීමේ යෙදවුම් බදු කිසිවක් නොමැති නම් සමාගමේ ජාතිය ගොඩනැගීමේ බදු වගකීම සඳහන් කරන්න. වෙන අඩු කරන්න පුළුවන් යෙදවුම් බද්දක් නැහැ. ඒ නිසා පිරිවැටුම මත පදනම් වෙලා අපි ගණනය කිරීම කරන්න ඕනේ. ඒතර මෙතන නිෂ්පාදන තියෙනවා, මිලටගෙන විකිණීම් තියෙනවා, බෙදා හැරීම් තියෙනවා. ඒතර ආයි නැවත මතක් කරොත් ජාතිය ගොඩනැගීමේ බදු ගණනය කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදනය ඒ පිරිවැටුම මත පදනම් වෙලා අපිට 2% අදාළ කරගන්න පුළුවන්. එතනදී පිරිවැටුම තීරණය කරද්දී ලැබුණා හෝ ලැබිය යුතු ප්‍රමාණයට බොල්ණය අයින් කරන්න පුළුවන්. නැවත ලැබෙන බොල්ණය එකතු කරන්න පුළුවන්. ස්ථාරවත්කම් විකිණීම් තියෙනවා නම් ඒව බද්දට යටත් වෙන්නේ නැහැ. රයිට්? ওই විදිහට අපිට තීරණය කරන්න පුළුවන්. ඒතර ඒකේ මිලියන 16ට 2 ගානේ NBT එක ගණනය කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ මිලදීගෙන විකිණීම විශේෂ තත්ත්වයක් තියෙනවා. මොකද NBT එක 2 උනාන් පස්සේ ඉස්සර BTT තිබ්බ කාලයට වඩා 100කින් ටැක්ස් එක වැඩි වෙන නිසා ඒක අදාළ කරගන්න 2011 දී 50ක් බද්දට යටත් වෙන පිරිවැටුම ගණනය කරද්දී ඒකෙන් 50ක ප්‍රමාණයක් කරන් තමයි 2 ආදේශ කරේ. එහෙනම් මිලියන 10ට 50ක් ගණනය කළා ඒ ප්‍රමාණය 2ක් තමයි NBT liability විදියට ගණනය කරන්න ඕනේ. ඊළඟ ඩිස්ට්‍රිබියුෂන් එකට බෙදා හැරීමට අදාළවත් බෙදා හැරීමේ කොමිස් තමයි බෙදා හැරීම නියුක්තයාගේ ලාභය වෙන්නේ. එතකොට එයාට ලාභයට අදාළ ප්‍රමාණය අඩු වගයක් තියෙන නිසා 2ක් කිව්වෙම සමහර ලාභයටත් වඩා වැඩි ප්‍රමාණයක් NBT අගය කියවන. ඒ නිසා පිරිවැටුමේ 25ක් අරගෙන ඒ 25 තමයි 2 ගාන ටැක්ස් වෙන්නේ. හරි? ඒතර ඒ විදිහට තමයි NBT liability ගණනය කරන්නේ. ඒතර manufacturing වලට 3,20,000ක් වෙනවා. buying and selling වලට මිලදීගෙන විකිණීම වලට අදාළව ලක්ෂයක් වෙනවා NBT එක. බෙදා හැරීමට අදාළව 70,000ක් වෙනවා. ඔය සම්පූර්ණ එකතුව 4,90,000ක් අපිට හඳුනා ගන්න පුළුවන් NBT liability විදියට. ඔබ 48 වෙනි ගාන බැලුවා නම් තියෙනවා දෙවෙනි එකේ පිළිතුර 4,90,000ක් දෙවෙනි පිළිතුර විදියට නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අය බලමු 49 වෙනි එක EAC liability. දැන් EAC liability ගණනය කරද්දී අනුපාතය
0.5යි කාර්තුවක පිරිවැටුම මිලියන 12.5ට වඩා වැඩි වෙනවා නම් බදු ගෙවන්න ඕනේ. ඒකට අදාළව ගන්න පුළුවන් නිෂ්පාදනය වෙන්න පුළුවන්, සේවා සපයීම වෙන්න පුළුවන්, මිලදීගෙන විකිණීම වෙන්න පුළුවන්, බෙදා හැරීම වෙන්න පුළුවන්. ඔය සේරම දේවල් වලට අදාළව විශේෂ අනුපාතයක් නැහැ. 0.5 තියෙන්නේ. පෙට්‍රල් සහ ඩීසල් වලට අදාළ වෙන ගණනය කිරීමක් තියෙනවා. පස්සේදී ඇතු වෙච්ච අපනයන සඳහාත් 0.2.5ක අනුපාතයක් තියෙනවා. ඒ නිසා මේකෙතන තියෙන පිරිවැටුම් වල විශේෂයෙන් අදාළ වෙන අනුපාතයක් නැහැ. ඒ නිසා බිලියන 40ට 0.5 කියන අනුපාතය යොදාගත්තම අපිට ගණනය කරන්න පුළුවන් ලයබිලිටි තියෙන ලක්ෂ 2ක් එනවා. හරි. ඒතර අපි බලමු ඒකට අදාළ පිළිතුර. මේකේ මොකක් හරි මේක ඇත්තටම පිළිතුර වෙන්න ඕන 4 වෙනි එක. right? 2019 මාර්තු 30 දින අවසන් කාර්තුවේදී අයර්න්මෑන් කොන්ක්‍රීට් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගමේ ආර්ථික සේවා ගාස්තු වගකීම වෙන්නේ ගණනය කිරීම මත ඇත්තට වෙන පිළිතුර තමයි ලක්ෂ 2 කියන එක නිවැරදි පිළිතුරු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. right? අපි බලමු අවසාන question එක. right? අවසාන එක question number 50 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව ප්‍රාග්ධන ලාභ බද්ද ගෙවීම යුතු දිනය සහ වාර්තා බාර දිය යුතු දිනය සඳහන් කරන්න. ප්‍රාග්ධන ලාභ සම්බන්ධයෙන්. ඒතර ප්‍රාග්ධන ලාභ කියන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතෙන් අලුතෙන් ඇතිවෙච්ච බදු වර්ගයක්. ඉස්සර ප්‍රාග්ධන ලාභ සම්බන්ධයෙන් බදු අය කිරීමක් කරේ නැහැ 2002කින් පස්සේ. 2018 4.1 ඉඳන් අදාළ වෙන ආකාරයට තමයි මේක ඇති වුනේ. ඒතර යම් ප්‍රාග්ධන ලාභයක් ඇති වෙන්නේ යම් ගණුදිනුවක් මත ප්‍රාග්ධන ලාභයක් ඇති වුණා නම් ඒ දවසේ ඉඳන් තමයි එයාගේ බදු ගෙවීම සහ වාර්තා බාර දීම කරන්න ඕනේ. ඒ දවසේ ඉඳන් දින 30ක් ඇතුළත එයා වාර්තාව බාර දීලා බදු ගෙවීම සිදු කරන්න ඕනේ. right? ඒතර ඒක විශේෂයෙන් සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ ගනුදෙනුව නිසා එයාට ලැබෙන ලාභය රුපියල් 50000ට වඩා අඩු නම් ඒකම ගනුදෙනු කීපයක් නිසා සම්පූර්ණ වර්ෂයේ එයාට ලැබ තියෙන ලාභය ලක්ෂ 6කට වඩා අඩු නම් එයාට අවශ්‍යතාවයක් නැහැ. ප්‍රාග්ධන ලාභ බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මෙතන දීලා තියෙන තොරතුරුත් එක්ක අපි බලමු. අපි බලන්න ඕනේ වාර්තා බාර දිය යුතු දිනය සහ බදු ගෙවිය යුතු දිනය සම්බන්ධයෙන් අදාළ වන දේ. ගනුදෙනු සිදු වූ මාසයකට පසුව එළඹෙන 15 වෙනිදා. right? ඒතර මාසයකට පස්සේ 15 වෙනිදා නෙමෙයි දෙන්න ඕනේ. දින ගනුදෙනු සිදු වූ දින සිට දින 15ක් ඇතුළත නෑ ඒකත් දින 30ක් කියන්න පුළුවන්. ගනුදෙනු සිදු වූ දිනට අදාළ මාසයේ අවසාන දිනට පනත තියෙන විදිහට දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සමාජ දේශාදායම් දෙපාර්තමේන්තුව මාසෙට සැරයක් වාර්තා ගන්නවා කියන පදනමකට ආවොත් එහෙම දෙන්න පුළුවන්. හැබැයි දැන් තියෙන විදිහට ගනුදෙනුවේ ඇති වෙච්ච දිනේ ඉඳන් දින 30ක් ඇතුළත තමයි වාර්තාව බාර දෙන්නේ. ඒතර 4 වෙනි එක අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිහට පෙර ගනුදෙනු සිදු වූ දින සිට දින 30ක් ඇතුළත බදු ගෙවලා වාර්තාව බාර දීම සිදු කරන්න ඕනේ. හරි. ඒතර මේ අනුව අපි සම්පූර්ණ questions ටික සාකච්ඡා කරා. දැන් මම හිතන්නේ ඔයාලා පැහැදිලි වෙන්නේ නැති MCQ එකක් ඇතුලේ ඔබ විශේෂ අවධානය යොමු කරන්න ඕන කරුණු ගණනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ටැක්ස් පේපරයක් MCQ නැත්තම් අපිට උපකල්පන දාලා තියෙන ගාන තියෙන විදිහට අපි දන්න ක්‍රමයට හදන්න පුළුවන්. right? එමගේ වචනේ පායි අපි දන්න ක්‍රමයට. හරි. ඒතකොට සමහරට ඔබ සම්පූර්ණ දැනුමක් නැති වුණා යම් ප්‍රමාණයක් ඔයාලට මතක් වෙන විදිහට හදන්න පුළුවන්. හැබැයි MCQ එකකදී ටැක්ස් වගේ සබ්ජෙක්ට් එකක් MCQ වෙනකොට ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ටැක්ස් කියන දේ නිතර වෙනස් වෙනවා. පළවෙනි කාරණා. දෙවෙනි දේ තමයි පොඩි කරුණු ගොඩාක් එක්ක ගණනය කිරීම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒතර ඔබගේ ගණනය කිරීම කරද්දී ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ බදුකරණය සම්බන්ධයෙන් සහ ඔබ ඒ සම්බන්ධයෙන් ප්‍රැක්ටිස් කරලා ගණනය කිරීමේ ක්‍රමවේදය පැහැදිලිව හඳුනා ගන්න ඕනේ.
ඊළඟ කාරණේ තමයි ඔබ එක්සෑම් එකේ මොනවද අහන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධය තියෙනවා. ඔබට හිතන දේ ගන්න කළ මොන හරි දෙයක් සලහන් කරන්න. මොකද සාමාන්‍යයෙන් ඔබ ඉස්සලා සමහර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා බදු සම්බන්ධයෙන් පේපර්ස් වල ලියලා සමහර ස්ටුඩන්ට්ලා කරන්නේ ගන්නේ කිරීම කළා තමන්ගේ ආන්සර් ලියලා තියෙනවනේ. හැබැයි මෙතනදී බෑ. ඔයාගේට එන ආන්සර් එක ඔයා සංසන්දනය කරලා නිවැරදි පිළිතුර ඔයා තෝරන්න ඕනේ. ඒ නිසා ඒ අවධානය අනිවාර්යෙන් යොමු වෙන්න ඕනේ. ඒතර ඔබ දකින්න තියෙන පයිලට් පේපර් එකේ පෙළගැස්ම සම්බන්ධයෙන් එතනදී තියෙන ආකාරයන් කිහිපයක් තියෙනවා. සමහර ගන්නේ කිරීම සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට තීර සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර සත්‍ය අසත්‍ය ප්‍රකාශය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම ගන්නේ කිරීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. ඒ විදිහට විවිධාකාරයට MCQ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර MCQ එකක් කියනකොට සාමාන්‍යයෙන් සිලෙක්ටිව් කියන දෙයට වඩා සම්පූර්ණ අවධානය සිලබස් එක සම්බන්ධයෙන් තිබ්බොත් තමයි ඔබට ඔබගේ අවශ්‍ය ලකුණු ප්‍රමාණය සහ ඒ අවශ්‍ය රිසල්ට් එකට කල්පනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේක එක්සෑම් අමාරුයි කියන එක. නමුත් ඔබගේ ඒ සඳහා ඔබ හුරු වෙන්න ඕනේ. ඒ සඳහා ඔබ අවබෝධය ලබා ගන්න ඕනේ. අවබෝධය තුල හුරුව තුල තමයි ඔබට මේක සම්පූර්ණ කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා නැවතත් අවධාරණය කරනවා ඔබගේ වැඩි අවධානය මත තමයි ඔබගේ සාර්ථකත්වය තියෙන්නේ. ඒ නිසා අපි මේ සෙෂන්ස් දෙකේදී සම්පූර්ණ පයිලට් පේපර් එක අපි සම්පූර්ණ කරා. අතරම මේක ලොකු රුකුලක් වෙයි. ගෙදර ඉන්න ඔබට මේ දවස්වල මේක පරිශීලනය කරලා නැවත නැවතත් ඔබගේ දැනුම සහ ඔබගේ භාවිතය වැඩි දියුණු කිරීම තුළ නැවත එක්සෑම් තියෙන දවස ඉන්ස්ටිටියුට් එක තීරණය කරායින් පස්සේ ඒ සඳහා ඔබට අවශ්‍ය දැනුම එක්රස් කරගත්තම ඒ සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ කරුණත් එක්ක සඳහන් කරමින් අපේ සෙෂන් එක අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.